නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ මේ ලක්දිරණට ශ්‍රී සද්ධර්මයේ දායාද කළ සුපූජනීය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා. ඒ වගේම අපගේ පරම පූජනීය ගුරු දෙවිඳුන්ටද නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නීම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ලක්දිව එකලු කළ හිරු මණ්ඩල මේ ලංකාවේ අන්ධකාරයේ නැති කළේ මිහිඳු මහරහතන් වහන්සේ. හිරු මණ්ඩලක් වගේ කෙලෙස් ගිනි වලින් දැවුන හදවත් සිසිල් කළේ මිහිඳු මහරහතන් වහන්සේ. සඳ මණ්ඩලක් වගේ. ඒ වගේම දුක් වලින් පීඩාවට පත් වෙලා ගින්දරකින් දැවිච්ච මේ හදවත් සිසිල් කළේ මිහින්තලාවෙන් ගලා ගිය සීතල දියදහරක් වගේ මිහිඳු මහරහතන් වහන්සේ. සීතල සුළං රැල්ලක් වගේ. අද පවා හමන සීතල සුළං රැල්ලක් වගේ මිහිඳු මහරහතන් වහන්සේ. ඉතින් අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ හැම ගෙදරකම වැඳිය යුතුයි. සිහි කළ යුතුයි. ඒ උත්තමයන් වහන්සේට උපහාර පිණිස මේ ධර්ම දේශනා මාලාව සිද්ධ කරන්නේ. ඉතින් මේ ධර්ම දේශනා සඳහා අද දායකත්වයේ දරන්නේ කෘතගුණ පූජාවේ කොටස්කරු බවට පත් වෙන්නේ පින්වත් සුනිල් මහත්මයා, පත්මා, චතුර, වසුදා, ආයුක, මයුර සහ රොෂෙල් යන ඒ පින්වතුන් පිරිස එකතු වෙලා මේ පින්වතුන් අද මිහිඳු මහරහතන් වහන්සේගේ කෘතගුණ පූජාවේ කොටස්කරුවන් බවට පත් වෙනවා. ඉතින් පින්වත්නි, මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කරලා ඉස්සල්ලාම දේශනා කළේ චූලහත්තිපදෝපන සූත්‍රය. ඔබ ඒ දේශනාවත් ඇහුවා. දෙවියන්ට දේශනා කළේ සමචිත්ත පරියාය සූත්‍රය. ඔබ ඒ දේශනාවත් ඇහුවා. ඊළඟට රජගෙදරට දනට වැඩලා ඉස්සල්ලාම දේශනා කළේ විමානවත්තු පේතවත්තු ඇසුරින් ධර්ම දේශනා. විමානවත්තු පේතවත්තු අටුවා සහිතව ඔබ පසුගිය කාලේ ඉගෙන ගත්තා. ඊළඟට දේශනා කළේ සච්ච සංයුත්තේ ඇසුරින්. ඔබ සච්ච සංයුත්තේ සූත්‍ර දේශනාත් මීට කලින් වැඩසටහන ඉගෙන ගත්තා. ඇත්තටම ඔබගේ භාග්‍යයක් නම් තියෙනවා. පිනක් නම් තියෙනවා මේ ධර්මය අහන්න තරම්. ඒ නිසා අද අපි ඉගෙන ගන්න. දැන් මේ සච්ච සංයුත්තේ ඉගෙන ගත්තට පස්සේ දේශනා කරනකොට අනුලා දේවිය ඇතුළු කුලකාන්තාව 500ක් සෝතාපන්න වුණා. අද නගරවැසියන් 1000ක් සෝහන් වෙච්ච මාර්ගඵල ලැබූ සූත්‍ර දේශනාව අහන්නේ. මේ දේශනාවේ නම දේවදූත සූත්‍රය. එතකොට පින්වත්නි, මේ දේවදූත සූත්‍රයේ මම නැවත දේශනා මිට කලින් දේශනාවල් කළා තියෙනවා. මේ දේවදූත සූත්‍රේ නම් ලක්ෂ වාරයක් ඇහුවත් මදි. අපිට තියෙන ලොකු ප්‍රශ්නයන්නේ මේ බණ ඇහුවා මේ මතක නැහැ. මේ ධර්මය අහලා මගේ ජීවිතය වෙනස් කරගන්නවා කියලා ලොකු අධිෂ්ඨානයක් කරගන්නවා. ආයෙ ටික දවසක් යනකොට ආයෙ හිටපු මට්ටමටමපත් වෙනවා.
මොකද්ද වෙලා. ඒ හේතුව සසර බය නැහැ. සසර බය නැතිවීම තමයි මේකට හේතුව. ඒ නිසා සියවතාවකටවත් වැඩිය මේක අහන්න ඕන අපි හිතලම. ඒ නිසා මම කල්පනා කළා අදත් දේවදූත සූත්‍රය දේශනා කරනවා කියලා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ රජගිය ඇතුලේ ධර්ම දේශනා කරනකොට එළිය ගෝසාවක් ඇහුණා. බලනකොට නගර වැසියෝ ඇවිල්ලා රාජ මන්දිරේ මේ දොරටුව ළඟ අපිටත් ධර්මය අහන්න ඕන කියලා, ශ්‍රමණයන් දකින්න ඕන කියලා. ඊට පස්සේ රජුරෝ කල්පනා කළා දැන් මේ වෙලාවේ මොකද දැන් කරන්නේ? මාලිගාව ඇතුළේ ඉඩ මන්දි. ඒ නිසා ඉක්මනට අර ඇත්තු ගොඩාක් ඇත්තු 100 ගාණක් බැඳලා තිබ්බ විශාල ශාලාවක් තියෙනවා. ඒකට කියනවා ඇත්තහල කියලා. ඒ ඇත්තහල ඉක්මනට සේදෙව්වා වතුර වලින්. සෝදලා ඉක්මනට රෙදි වලින් පිහලා වතුර අයින් කරලා බුමුතු උරුණු වතුරලා මහරහතන් වහන්සේට ආසන පනවලා ඒ මහරහතන් වහන්සේට වඩා හිඳවලා මිනිස්සු ඔක්කොම ටික ගත්තා අර ඇත්තහලට. ඇත්තහලේ පිරෙන්න සෙනඟ. පිරෙන්න සෙනඟ. ඊට පස්සේ ඒ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ ඒ ඇත්තන්ට දේශනා කරපු දේශනාව දේවදූත සූත්‍රය. අද අපි ඒක සෙවණේ කරමු. ඒ තමයි මේ විදිහටයි ඒ සූත්‍ර දේශනාව. එදා භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. අනේපිඬු සිටුතුමාගේ දෙවුරන් වෙරේ. සංඝයාට අමතාව දාලා පින්වත් මහණෙනි කියලා. සංඝයා භාග්‍යතුන් වහන්සේට සතුටින් පිළිවදන් දුන්නා. පින්වත් මහණෙනි ඒක මේ වගේ දෙයක්. මොන බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව ආරම්භ කළා. පින්වත් මහණෙනි දොරවල් සහිත ගෙවල් දෙකක් තියෙනවා. හොඳින් ඇස් පේන මිනිස්සෙක් ওই ගෙවල් දෙක මැද ඉන්නවා. එතකොට බලාගෙන ඉන්නකොට නුවණින් මේ ගෙවල් දෙකේ මිනිස්සු ඇතුල් වෙනවා, එළියට එනවා, යනවා, මේ ගෙට යනවා. ඒ ඔක්කොම හොඳට පේනවා. ඇයි දොරවල් වලින් පේනවා. ආන් ඒ වගේ තමයි පින්වත් මහණෙනි තථාගතයන් වහන්සේ දිවස් ඇසින් චුතූපපාත ඥානෙ මේ උපදින චුත වෙන සත්වයා දකිනවා. සුගති දුගති වල උපදිනවා දකිනවා. කර්මානුරූප උපත් කරා යනවා බුදුරජාන් වහන්සේ දකිනවා. ඒකාන්ත ඉතින් බුදුරජාන් වහන්සේට දිවස් නුවණින් පේනවා ඉමේ වත බොහෝ සත්තා බවත් මේ සත්වයෝ කයින් සුචරිතේ හැසිරෙලා කයෙන් සුචරිතයෙන් යුක්ත වෙලා වාචායේ සුචරිතේන සමන්නාගතෝ වචනෙන් සුචරිතේ හැසිරෙලා මනසින් සුචරිතේ හැසිරෙලා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙලා සම්මා දිට්ඨි කර්ම සමාදන් වෙලා ආර්යයන් වහන්සේලාට ගරහන්න නැතුව ඕන්නේ පින්වන්ත සත්වය උපදිනවා දෙව්ලොව. ඒ වගේම බුදුරජාණන් වහන්සේට දිවසට පේනවා මේ සත්වයෝ සිතෙන් කයෙන් වචනෙන් සුචරිතේ හැසිරিলা යහපත් දේවල් කළා පින් කළා කුසල් කරලා ඒ වගේම ආර්යයන් වහන්සේලාට ගරහන්න නැතුව බලන මේ හැම දැනම තියෙනවා උතුම් අයට ආර්යයන් වහන්සේලාට ගරහන්න එපා කියලා. ඒකෙන් සුගතිය වැහෙනවා. ආර්යයන් වහන්සේලාට ගරහන්න නැතුව ඉඳලා සම්මා දිට්ඨියෙන් යුත් වෙලා සම්මා දිට්ඨියෙන් යුතු කර්ම කරලා ඒ මිනිස්සු ඒ සත්වයෝ කය විඳලා මරණින් මත්තේ මිනිස්සු අතර උපදිනවා. එහෙනම් දිව්‍ය ලෝකේ උපදින්නටත් මිනිස්සු අතර උපදින්නටත් බලපාන්නේම මේ කුසල්. බලපාන්නේම යහපත, සුචරිතය, සම්මා දිට්ඨිය. ඒ වගේම මේ සත්වයෝ ඉන්නවා දුස්චරිතය කරනවා කයෙන් වචනෙන් සිතෙන්. ආර්යයන් වහන්සේලාට උපවාද කරනවා, ගර්හ කරනවා. මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වෙනවා. මිත්‍යා දෘෂ්ටි කර්ම සමාදන් වෙනවා. ඕන ඔය සත්වෝ කය විඳලා මරණින් මත්තේ ප්‍රේතයෝ වෙලා උපදිනවා. එහෙනම් ප්‍රේත ලෝකේ යන්නෙම දුස්චරිතයත් අන් අයට ගැරහීමත් මිත්‍යා දෘෂ්ටියත් මිත්‍යා දෘෂ්ටික වැඩ කිරීමත්. ඒ වගේම ওই විදිහටම දුස්චරිතයේ හැසිරලා සත්වෝ උපදිනවා තිරිසන් අතර. එහෙනම් තිරිසන් ලෝකයේ උපදිලා ඉන්න සියලු දෙනා ඉපදිලා ඉන්නේම එක්කෝ දුස්චරිතය නැත්නම් ආර්යයන් වහන්සේලාට කරපු ගර්හව මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටික කර්ම සමාදානයි. ඊට පස්සේ
මේ විදිහට දුෂ්චරිතයේ යෙදලා නිරේ උපදිනවා. කයෙන් දුෂ්චරිතයේ යෙදලා, වචනෙන් දුෂ්චරිතයේ යෙදලා, මනසින් දුෂ්චරිතයේ යෙදලා, ආර්යයන් වහන්සේලාට ගරහලා, මිත්‍යා දෘෂ්ටික වෙලා, මිත්‍යා දෘෂ්ටික කර්ම සමාදන් වෙලා උපදිනවා නිරේ. බුදුරජාණන් වහන්සේ වදාලා නිරේ ඉපදුනාට පස්සේ පින්වත් මහන්නේ යමපල්ලෝයි නිරසතාව අත් වලින් ඇදගෙන ගිහිල්ලා යම රජුරවන්ට පමුණුවනවා. දේවයන් වහන්සේ මේ පුරුෂයා මවුට අයහපත කරපු කෙනෙක්, පියාට අයහපත කරපු කෙනෙක්, ශ්‍රමණයන් වහන්සේලාට අයහපත කරපු කෙනෙක්, උතුම් පුජ්‍යලයන්ට අයහපත කරපු කෙනෙක්, කුල දෙටුවන්ට නොපිදූ කෙනෙක්, දේවයන් වහන්සේ මොහුට දඬුවම් පමුණුවනු මැනව කියලා යමපල්ලෝ ගිහිල්ලා යම රජුරු ඉස්සරහට දානවා. එතකොට පින්වත්නි දැන් බලන්න මවුට, පියාට, කුල දෙටුවන්ට, ශ්‍රමණ බ්‍රාහ්මණ කුල දෙටුව කියන්නේ මේ කුලේ වැඩිමල්ලයි කියන්නේ තමන්ගේ අක්කා අයියා. සමහර ගෙවල් වල සහෝදර සහෝදරයෝ ඉන්නවා පොඩි උන්ට අයියා අක්කා පෙන්වන්න බෑ. ලොකු අයියා අක්කලාටත් එහෙමයි පොඩි නංගිලා මල්ලිලා පෙන්වන්න බෑ. සතුරෝ වගේ ගෙවල් වල සහෝදර සහෝදරයෝ ඉන්න තැන් තියෙනවා. සෑහෙන පව් පිරෙනවා ඒ ගෙවල් වල අයට. තමන්ගේ අක්කා මව් විදිහට සලකන්න ඕන. පියා විදිහට අයියට ගෞරවය තියෙන්න ඕන. එතකොට එහෙම සැලකුවේ නැත්තම් මේ ඇදගෙන යනවා. අර දැන් ඉස්සෙල්ලා මේ බලන්න සත්තු මරපු ඒවා, හොරකම් කරපු ඒවා, වැරදි වැඩ කරපු ඒවා එහෙම මොකුත් නෙමෙයි ඉස්සෙල්ලාම කතා වෙන්නේ. මවුට සැලකුවාද, පියාට සැලකුවාද, කුලේ වැඩිමල් අයට සැලකුවාද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සැලකුවාද, මේවා තමයි ඉස්සෙල්ලා කතා වෙන්නේ. ඊට පස්සේ ඇදගෙන ගිහිල්ලා යම රජුරවන්ට ඒ විදිහට දුන්නාට පස්සේ යම රජුර වහනවා ඈ බොල. තෝ මනුස්ස ලෝකේ ඉදී හිතුවේ නැද්ද, දැක්කේ නැද්ද පළවෙනි දේව දූතයා? අනේ දැක්කේ නැහැ. ඈ බොල. තෝ දැක්කේ නැද්ද මේ මනුස්ස ලෝකේ එදාම ඉපදිලා එහෙම නැත්නම් ලාබාල තරුණ වියේ ඉන්න, ලාබාල වියේ ඉන්න ලදරුවෝ මල මුත්‍රා ගොඩේ උදුවරට සායනය කරලා ඉන්න පොඩි දරුවෝ දැක්කේ නැද්ද? දැක්ක කියනවා. තෝ කල්පනා කළේ නැද්ද එහෙනම් ඔහොම දකින්නකොට මාත් ඉපදෙනවනේ කියලා. ඇයි මේ ඉපදිලා ඉන්නේ? මාත් ඉපදෙනවනේ කියලා. ඇයි ඉපදෙනකොට කර්ම පොදි කරගහගෙන යන්න එපා. එතකොට මාත් මැරුණාට පස්සේ ඉපදෙනවා. ඒ ඉපදෙන තැනකට අරන් යන්න කුසල් කරන්න ඕන, පින් කරන්න ඕන, වැරදි වැඩ නතර කරන්න ඕන, පව් නතර කරන්න ඕන කියලා තෝ හිතුවේ නැද්ද? අනේ මං ඕවා කල්පනා කළේ නෑ කිව්වා. කිව්වා බලාපන් ප්‍රමාද වුණා උඹ. දැක දැකත් ප්‍රමාද වුණා. සිතින් කයෙන් වචනෙන් අයහපතේ කළා. ප්‍රමාද වූ කෙනෙකුට කරන දඬුවම් දැන් ඔබට දෙන්න වෙනවා. මේක නුඹේ මව් කරපු එකක් නෙවෙයි, පියා කරපු එකක් නෙවෙයි, බිරිඳ කරපු එකක් නෙවෙයි, ස්වාමියා කරපු එකක් නෙවෙයි, දරුවෝ කරපු එකක් නෙවෙයි, පවුලේ අය කරපු එකක් නෙවෙයි, ඥාතීන් කරපු එකක් නෙවෙයි, දෙවියෙක් කරපු එකක් නෙවෙයි. මේක කළේ උඹමයි. උඹමයි මේ අකුසල් කළේ. ඒ නිසා උඹට උරුම වෙච්ච පාප කර්මවල විපාක විඳින්න වෙන්නේ උඹටම තමයි කියනවා. ඊට පස්සේ යම රජු අහනවා ඈ බොල. තෝ දැක්කේ නැද්ද දෙවෙනි දේව දූතයා? ඊට පස්සේ කියනවා අනේ මං ඒව දන්නේ නැහැ. ඈ උඹ දැක්කේ නැද්ද ගොඩාක් වයසට ගිය අය? දෙවෙනි දේව දූතයා විදියට අහන්නේ වයසට ගිය අය. විස්තර කරනවා එම්බා පුරුෂය. නුඹ දැක්කේ නැද්ද මිනිසුන් අස්තරේ ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා අවුරුදු 80 පැනපු 90 පැනපු අවුරුදු 100 වුණ ඒ වගේම හොඳට ජරා ජීර්ණ වෙලා දි รา පු පරාල වගේ වකුටු ගැහුණ ඕන අපිට වෙන ඒවා. දි รา පු පරාල වගේ ඇඟ වකුටු ගැහිනවා දවසක. ඊට පස්සේ හැරමිටි ගගහා වේවුලමින් යන ලෙඩ වූ යොවුම් බව නැති වූ දත් කැඩුණු කෙස් පැහුණු කෙස් වැටුණු හම රැලි වැටුණු තල කැලල් පිරුණු ශරීර ඇති නාකි උදවිය උඹ දැක්කේ නැද්ද? අනේ මං දැක්කා කියනවා. ඈ බොල උඹ ඒ විදිහේ ඒ වයසක උන්දලෑ දකින්න කොටත් හිතුන්නේ නැද්ද? තෝත් වයසට යනවා කියලා. මොකක්වත් කරගන්න බැහැවිලා වකුටු ගැහිලා වෙවුලා ඉන්නකොට තරුණ කාලේ කරපු ඔක්කොම මතක් වෙනවනේ. චිත්‍රපටිය වගේ පේනවනේ.
පොඩ්ඩක් ඔය වැඩක් බලන්න නැතුව තනියෙන් එක වෙලාවක ඉන්නකොට හිතට එන සිතුවිලි කොට බලන්න. අවුරුදු 80 90 100 වෙලා ලෙඩ ඇඳේ එක තැනට වෙලා ඉන්නකොට මොනවා මතක් වෙයිද? එතකොට කල්පනා වුනේ නැද්ද මාත් වයසට යනවා හැමදාම තිරියන් වෙලා ඉන්නේ මම පිනක් කරගන්න ඕන කුසලයක් කරගන්න ඕන මං වැරදි වැඩ නතර කරන්න ඕන කියලා උඹට හිතුන්නේ නැද්ද? අනේ ඒවා හිතුන්නේ නැහැ කිව්වා. බලාපන් මේක උඹගේ මව් කරපු දෙයක් නෙවෙයි. පියා කරපු දෙයක් නෙවෙයි. සහෝදර සහෝදරියෝ නෑදෑයෝ හිතමිත්තු දෙවියෙක්වත් කරපු එකක් නෙවෙයි. ප්‍රමාද වූ උඹ විසින්මයි මේක කරගත්තේ. එම්බා පොරුසය ප්‍රමාද වූ කෙනෙක් විසින් කරපු කර්ම ඒ ප්‍රමාද වූ මිනිසයා විඳින්න වෙනවා. උඹටම දැන් මේක විඳින්න වෙනවා. ඊට පස්සේ යම රජුරු ওই විදියට සිහි කළා කරුණ මතු කළා ඉස්මතු කළා අහනවා ඈ බොල උඹ දැක්කේ නැද්ද තුන්වෙනි දේව දූතයා? ඊට පස්සේ කියනවා අනේ මන්ත දේව දූතයෙක් දැක්කේ නැහැ. ඊට පස්සේ අහනවා උඹ දැක්කේ නැද්ද ස්ත්‍රීන් අතර හෝ පුරුෂයන් අතර හෝ ලෙඩ වෙලා දුකටපත් වෙලා දරුණු විදිහට අසනීප වෙලා තමන්ගේම මල මුත්‍රා ගොඩේ වැටිලා ඉන්නවා. එතකොට අනුන් තමයි නැගිටවන්නේ, හාන්සි කරවන්නේ. එවැනි අය දැක්කේ නැද්ද? අනේ දැක්කා. ඉතින් බෝල උඹ හිතුවේ නැද්ද? මමත් ලෙඩ වෙන දවසක් එනවා. ඒ ලෙඩ වෙන දවසට මට මොනවද තියෙන්නේ? මගේ මේ තිරියංකම, මගේ පුරාජේරුව මේවා එදාට මට පිහිට වෙනවද? ලෙඩ වෙලා ඇඳට වැටිලා අනිත් අය උසවනකොට මේ නැගිටවනකොට ඊළඟට උස්සගෙන මල මුත්‍රා ගොඩට ගෙන යන්නේ. පුටුවේම ජරා වෙනවා, ඇඳේම මුත්‍රා වෙනවා. මුත්‍රා බට ගහලා අද කාලේ ඒ වගේ ලෙඩටපත් වෙලා බට ගහලා නායෙන් කටින් බට ගහලා ලෙඩ. ඉතින් එහෙම ඉන්නකොට ඇත්තටම මේ මිනිස්සුන්ට මොකද්ද තියෙන පිහිට? පින් කළා නැත්තම්, කුසල් කළා නැත්තම්, ධර්මය අහලා නැත්තම් මොකද්ද තියෙන පිහිට? ඉතින් ඔබ කුසල් කළේ නැද්ද? යහපත් දේවල් පින් කළේ නැද්ද කියලා අහනවා යම රජුරෝ ලෙඩ වෙච්ච අය දිහා බලලා. අනේ ඕවා මම කළේ නෑ. ඉතින් කියනවා බලාපන් මේක උඹගේ මව් කළෙත් නෑ, පියා කළෙත් නෑ, සහෝදර සහෝදරියෝ කළෙත් නෑ. ඥාතින් කවුරුවක් කරපු දෙයක්, දෙවියෙක්වත් කරපු දෙයක් නෙවෙයි. උඹම කරපු ඒවා. ප්‍රමාදීව උඹ කරපු දේ දැන් උඹට විඳින්න වෙනවා. මේ විදිහට යම රජුරෝ තුන්වෙනි කතාවටත් දේව දූතයෝ සිහි කරලා කරුණ දක්වලා විමසලා සිහිය උපද්දවනවා. ඊට පස්සේ මේ විදිහට කරුණ විමසලා ඊළඟට අහනවා උඹ දැක්කේ නැද්ද හතරවෙනි දේව දූතයා? අනේ මං දැක්කේ නෑ. ඈ බොල උඹ මනුස්ස ලෝකෙ ඉඳින් දැක්කේ නැද්ද රජවරු දරුණු අපරාධකාරයෝ අල්ලලා ගිහින් ඒ විවිධ දඬුවම් දෙනවා, දෙතිස් වද දෙනවා. දැන් මේ බලන්න ඒ කාලේ දුන්න දෙතිස් වද මේ බණ පොතේ තියෙනවා. කියනවා උඹ දැක්කේ නැද්ද ඒ කාලේ අපරාධකාරයෝ අල්ලලා තලනවා දැක්කේ නැද්ද? වේවැලෙන් තලනවා දැක්කේ නැද්ද? දඬු මුගුරු වලින් තලනවා, අත් කපලා දානවා, කකුල් කපලා දානවා, අත් කකුල් කපලා දානවා, කන කපනවා, නාසය කපනවා, කන්නාසා කපනවා, හිස් කබල චප්ප කරලා දානවා, හිස් කබලේ ඇටේ මතු වෙනකල් බොරළු දාලා හූරනවා, යකඩ අඬු වලින් කට පළල් කරලා ගිනි පන්දම් ඔබනවා, ඇඟේ තෙල් පාංකඩ ඔතලා ගිනි තියනවා, අත්වල තෙල් පාංකඩ ඔතලා ගිනි තියනවා, බෙල්ලේ ඉඳලා පහලට හැම ගලවලා ඇදගෙන යනවා, බෙල්ලේ ඉඳන් පහලට කකුලේ ඉඳන් උඩටත් හැම ගලවලා එකට ගැට ගහනවා, දනිස් දෙකෙන් වැලමිටි දෙකෙන් යකඩ උල් ගහලා පොළොවට හයි කරලා ගින්නෙන් රත් කරනවා, කොකු වලින් ඇන මස්ලේ විසුරුවනවා, මුළු ශරීරේම මස් චූටි කෑලි වලට ඉරලා දානවා, ශරීරයේ තනින් තන සිදුරු කරලා ලෝදියක් කරනවා, පැත්තකට ඇල කරලා බිම දාලා කනේ උලක් ගහනවා, ඒ උලෙන් හිටෝලා කකුල් දෙකෙන් වටේට කරකවනවා, ගල් වලින් තලලා ඇඟ ඇතුලේ ඇට කුඩු කරලා දානවා, ගින්නෙන් කකාරාගත්තු තෙල් වලින් නාවනවා, බල්ලන්ට කණ්ඩ දානවා, උලේ ඉඳනවා, හිස ගසා දානවා. ඔය වගේ දෙතිස් වද දෙනවා දැක්කේ නැද්ද හුව රජවරු? අද කාලේ කොච්චර වද දෙනවද? 80 ගණන් වල කොච්චර ඉලන්දාරින්ට වද දුන්නද? උල් වල ගහලා, ටයර් දාලා, ඇඟේ ශරීර අවයව චප්ප කරලා, ඇස් ගලෝලා, ඇඟ ගලෝලා, පුච්චලා මේ විදිහට දුන්න වද මිනිසුන්ට දෙන වද
ඒව දැක්කේ නැද්ද කියලා අහනවා. දැක්කා කියනවා. ඈබොල තොට හිතුන්නේ නැද්ද මනුස්ස ලෝකේ මේ විදිහට වද දෙනවා නම් වැරද්දකට නිරේ කොහොම දුකක් ඇතිද? නිරේ කොහොම දුකක් ඇතිද කියලා හිතලා අම්මෝ අපාය යන අකුසල් නම් මං කරන්නේ නැහැ. පව් නම් කරන්නේ නැහැ. මං පින් කරගන්න ඕන වැරදි අත්හරින්න ඕන කියලා. උඹ මේ විදිහට අප්‍රමාදීව කුසල් පින් දහම් කළේ නැද්ද අහනවා. අනේ වකලේ නෑ මං. බලාපන් මේක උඹගේ මව් කරපු දෙයක් නෙවෙයි. පියා කරපු දෙයක් නෙවෙයි. සහෝදර සහෝදරියෝ කරපු දෙයක් නෙවෙයි. නෑදෑයන් හිත මිත්‍රාදීන් කරපු දෙයක් නෑ. උඹම කරපු දෙයක්. දෙවියෙක් බඹෙක් කරපු එකක් නෙවෙයි. තෝම කරගත්ත පාප කර්ම. දැන් උඹ විඳවපන් කියනවා. ඊට පස්සේ ওই විදිහට හතරවෙනි වතාවටත් යම රජුරෝ සිහිය කැඳවලා මේක කරන පිනක් කුසලයක් තියනවාද කියලා සිහිය කැඳවලා යම රජුරෝ අහනවා ඈබොල පස්වෙනි දේව දූතයා දැක්කේ නැද්ද? අනේ මන් දැක්කේ නෑ. දැන් බලන්න ඔබ ධර්මය අහපු නැති කෙනෙක් නම් කුසල් කරපු නැති කෙනෙක් නම් මේ හාහා පුරා කියලා නම් ඉස්සල්ලාම බණ අහන්නේ දේව දූත සූත්‍රය කලින් අහලා නැත්තම් පළවෙනි දේව දූතයා දැක්කද දෙවෙනි දේව දූතයා දැක්කද කියලා අහන්න මොනවද දෙන උත්තර? මොනවද දෙන උත්තර? ඊට පස්සේ පස්වෙනි දේව දූතයා දැක්කද කියලා අහනවා. අනේ මන් දැක්කේ නෑ. ඔබ දැක්කේ නැද්ද පුරුෂය ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මැරිලා එක දවසක් වෙලා දෙකක් වෙලා තුනක් වෙලා ඉදමිලා නිල් වෙලා කලූ ගහිලා සැලව පිරීලා ගඳ ගහන ওই මිනි දැක්කේ නැද්ද? මැරිච්ච උන් දැක්කේ නැද්ද? වනේ දැක්කා කිව්වා. එතකොට බොලතෝ හිතුවේ නැද්ද මාත් මැරෙන එකෙක් කියලා? මැරෙනකොට කරන කර්ම කරගහගෙන යන්න සිද්ධ වෙනවා කියලා. මේ හැම දෙයක්ම දාලා යන්න සිද්ධ වෙනවා කියලා. කරපු පව් අකුසල් ටික කරගහගෙන යන්න සිද්ධ වෙනවා කියලා. එහෙම කරලවත් පිනක් කුසලයක් කළේ නැද්ද? අනේ නෑ කිව්වා. එහෙනම් පින්වතුනි බලන්න මම ඉපදෙනවා කියලා කල්පනා කළේ නැති අයට නිරේ ඉතින් නිරේ තමයි. මම ලෙඩ වෙනවා වයසට යනවා පින්පව් වල විපාක තියෙනවා මම මැරිලා යනවා කියලා මරණය ගැන මරණ සතියවත් හිතලා නැත්තම් ඒ අයට යම රජුරු ඉදිරිය අසරණ වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් නිරේ යන්නේ ඒ වගේ සත්වයෝ. කවදාවත් මරණය ගැන හිතලා කුසල් වඩපු අය වයසට යෑම ලෙඩවීම ගැන හිතලා ආයි උපතක් සිද්ධ වෙනවා මේකෙන් ගැලවෙන්න ඕන කියලා කුසල් කරපු අය අපාය යන්නේ නැහැ. මොකද මේකේ පැහැදිලිවම තේරෙනවා මේ සත්වයන්ට උත්තර දී ගන්න නෑ නිරේ ගියාට පස්සේ. ඊට පස්සේ කියනවා මේක උඹම කරගත්ත දේවල් දැන් ඉතින් විඳවපන් කියනවා. ඊට පස්සේ පින්වත් මහණෙනි යම රජුරෝ පස්වෙනි දේවදූතයා ගැන කරුණ අහලා මතකයේ අවදි කරලා විමසලා නිස්සද්ද වෙනවා. යම රජුරන්ට කරන්න දෙයක් නෑ දැන් නිහඬයි. එතකොට පින්වත් මහන් නිරේ ඉපදුන කෙනාට යමපල්ලෝ ඇදගෙන ගිහිල්ලා පස් ආකාරය පංචවද බන්ධනය කරනවා. ඒ කියන්නේ ගිනියන් වූ යකඩ හුලක් දකුණු අතට ගහනවා. ගිනියන් වූ යකඩ හුලක් දෙවෙනි අතට ගහනවා. ගිනියන් වූ යකඩ හුලක් පාදයට ගහනවා. ගිනියන් වූ යකඩ හුලක් අනිත් පාදයට ගහනවා. ගිනියන් වූ යකඩ උඩක් පපුවට ගහනවා. එතකොට ඒ හේතුවෙන් ඔහු දරුණු දුක් විඳිනවා. දැඩි දුක් විඳිනවා. විලාප තියෙනවා. පාප කර්මයේ ගෙවෙනකල් මැරෙන්නේ නැහැ. උල් ගැහුවා කියලා. නිරේ. පින්වත් මහන්නේ එතකොට යමපල්ල ඔහු යකඩ පොළවක බාවනවා. බාවලා කෙටේරි වලින් සහිනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ගොඩාක් දුක් විඳිනවා. විලාප තියෙනවා. පාපේ ඉවර වෙනකල් මැරෙන්නේ නැහැ. පින්වත් මහන්නේ ඔහුව කකුල්ෙන් උඩු අතට හරවලා ඔළුවෙන් හිටවලා වෑයෙන් සහිනවා. එතකොට අර ගහක් රහිනවා වගේ ඔළුවෙන් හිටවලා රහිනවා. දරුණු දුක් විඳිනවා විලාප තියෙනවා. පව ගෙවෙනකල් මැරෙන්නේ නැහැ. පින්වත් මහණෙනි ඒ ගිනිගෙන ඒ සත්වයාව ගිනිගෙන දිලිසෙන රතයක ගැට ගහනවා. ගැට ගහලා හාත්පසින් ගිනි ඇවිලී තිබෙන ගිනියන් වූ යකඩ පොළවේ එහාට මෙහාට ඇදගෙන යනවා. නිරිසතා. පව ඉවර වෙනකල් මැරෙන්නේ නැහැ. එතකොට හාත්පසින් ගිනි ඇවිලගත් ගිනියන් වූ ගිනි අඟුරු පර්වතයකට ඔහු ඊළඟට නංවනවා. බස් වෙනවා.
ඒ හේතුවෙන් විලාප තියෙනවා. ගින්දර කන්දේ නංගනකොට බස්සනකොට. පාප කර්ම ඉවර වෙනකල් මැරෙන්නේ. ඊට පස්සේ ඔහුගේ කකුල් උඩු හතට හරවලා හිස යටි හතට හරවලා හාත්පසින් ගිනි ඇවිලගත් ගිනියන් වූ ලෝකුඹු නිරේ ඔබනවා. එතකොට ඔහුගේ ශරීරයේ ලෝදීන් පැහෙන්නේ පිනගුලියක් වගේ දේහයක් ඇතුවයි. ඉතින් මේ පෙනගුලියක් බඳු දේහයෙන් යුතු නිරිසතා පැහි පැහි එක වතාවක් උඩට එනවා, ආයෙත් යටට බහිනවා, ආයෙ වතාවක් කරහට යනවා. එතකොට ඒ හේතුවෙන් දරුණු දුක් විඳ විඳ විලාප තියෙනවා. පව ඉවර වෙනකල් මැරෙන්නේ නැහැ. පින්වත් මහණනි, ඊට පස්සේ යමපල්ලෝ ඔහුව මහා නිරේ ඔබනවා. මොකද්ද මහා නිරේ කියන්නේ? කොන් හතරක් තියෙන, දොරටු හතරක් තියෙන, වෙන වෙනම කොටස් වශයෙන් බෙදලා තියෙන, යකඩ ප්‍රාකාරයෙන් වට වෙලා යකඩ පිහිනකින් වැහිලා තියෙන ගිනිගන. ඒ නිරේ බිමත් යකඩින්මයි කරලා තියෙන්නේ. ගිනි ගන්නවා, ගිනි දැල් විහිදෙනවා. හාත්පසින් යොදුන් 100ක් පුරාවට ගිනි ජාලාව හැමදාම පැතිරිලා තිනවා කියනවා. මසසින් බැලුවොත් යොදුන් 100ක්, කිලෝමීටර් 1000ක් දුර ඉඳලා බැලුවොත් ඇස් පිච්චෙනවා කියනවා. දිවසින් බලන නිසා තමයි බලන්න පුළුවන්. සැබෑ ඇහින් නිරයට ගිහිල්ලා කිලෝමීටර් 1000ක් දුර ඉඳලා බැලුවත් ඇස් පිච්චෙනවා. ඔන්න ඔය නිරයට දානවර නිරිසතාන මහා නිරයට. පින්වත් මහණෙනි, ඒ මහා නිරේ පෙරදිග බිත්තියෙන් ගිනිදැල් මතුවෙලා ඇවිල්ලා බටහිර බිත්තිය වදිනවා. නිරිසත්තු පිච්චෙනවා. ඉතින් උතුරෙන් එන ගින්දර දකුණට යනවා, දකුණෙන් එන ගින්දර උතුරට යනවා. බිමින් එන ගින්දර උඩට යනවා, උඩින් එන ගින්දර යටට යනවා. මේ විදියට පිච්චි දැවි දැවි නිරිසතා දුක් විඳිනවා. ඉතින් ඒ පාපේ ඉවර වෙනකල් නිරිසතා මැරෙන්නේ. දීර්ඝ කාලයක් ගියාට පස්සේ මේ නිරිසතාට පේනවා. හැම නිරිසතාටම නෙවෙයි. ඒකට වැටිච්ච නිරිසතාට බොහෝ කාලයක් ගියාට පස්සේ පේනවා නැගෙනහිර පැත්තේ දොර ඇරෙනවා පේනවා ඈත. මෙයා පුදුම ජවයකින් නිරිසතා විලාප තියාගෙන දුවනවා අර දොරට. යනකොට ඒ දොරෙන් ගින්දර එනවා. හැම ඇට මිදුළු දක්වා පිච්චෙනවා. මස් කන මිනිස්සෙක් ගින්දරට දාලා මස් පුච්චලා මස් කෑල්ල උඩට ගත්ත ගමන් එකකින් දුන් දාන්නේ. ආන් ඒ වගේ නිරිසතාගෙන් දුන් දානවා කියනවා. ඊට පස්සේ නිරිසතා ඒ දොරට ගාවට යනකොට අවුරුදු 1000 ගාණක් ගත වෙනවා කියනවා. 1000 ගාණක් යනවා අර දොර ගාවට යන්න. අනේ දොර ගාවට යනකොට දොර වැහෙනවා. ආයෙ පේනවා අර එහා පැත්තේ දොරටු ඇරිලා තියෙනවා. ආයෙ දුවනවා අර විදියට. අවුරුදු 1000 ගාණක් ගිහිල්ලා පිච්චි දොර ගාවට යනකොට දොර වැහෙනවා. මේ විදියට පින්වත් මහණෙනි, බොහෝ කාලයක් දුක් විඳ දොරටුවෙන් දොරටුවට යමින් ඉන්නවා නිරිසතා. පාප ඉවරෙනකල් මැරෙන්නේ නැහැ. දැක්කද තරුණ කාලේ තිරියංකමට පව් කරලා, හිතට එන සිතිවිලි වලට අනුව පව් කරලා, පින්පව් හිතාවේ නැති එකේ, සත්පුරුෂයන් ඇසුරු කරපු නැති එකේ විපාක දුටුවාද? ඊට පස්සේ පින්වත් මහණෙනි, ඔහොම අවුරුදු 1000 ගාණක් ගත වෙනවා. ඔන්න ඔහොම අවුරුදු 100,000 ගාණක් ගත වුණාට පස්සේ එක දොරක් ඇරෙනවා. ඒ දොර වැහිලා නැහැ. ඒ දොරට දුවගෙන ගිහිල්ලා ඒ නිරිසතා ඒ දොරෙන් එළියට පැන ගන්නවා. ඒ දොරෙන් එළියට පානිනකොටම අසුචි නිරේට වැටෙන්නේ. අසුචි ගොඩක් උඩට ගොජ්ජ ගාලා අසුචි පැහෙනවා. දුන්දාන අසුචි. ඒ අසුචි ගොඩට වැටුණාට පස්සේ මේක ගොඩක් ගැඹුරුයි. වැටුණාට පස්සේ ඒකේ ඉන්නවා ඉදිකටු තුඩ වාගේ තුඩ තියෙන පණුව. වැටිච්ච නිරිසතාව කෑලි කරලා පණුව කනවා. හැම විදලා ඇට මිදුළු දක්වා ඇට මිදුළු කනවා. නිරිසතා විලාපතිය තියා කෑ ගහනවා. අවුරුදු 1000 ගාණක් යනකල් ගොඩ එන්නෙත් නැහැ, මැරෙන්නෙත් නැහැ. එතකොට ඒ අසුචි නිරේ ඉන්න නිරිසත්තු මේ පණුවන් කාලා ඊට පස්සේ ඊට දරුණු උණුහලු නිරයක් තියෙනවා. උණුහලු නිරය, කුක්කුල නිරය.
ඒ කුක්කුළු නිරේට වැටෙනවා. ඒ නිරේට වැටුණාට පස්සේ උණු අලු තියෙන්නේ. උසුම ගන්නකොට නහයාසයෙන් උණු අලු ඇතුට යනවා. කට ඇතුලෙන් උණු අලු ඇතුට යනවා. කන් වලින් ගිනිගත් උණු අලු ඇතුට යනවා. ගොද මාත්‍රයෙන් ඇතුට යනවා. පිච්චි පිච්චි දැවි දැවි ඉන්නවා. විලාපතියන්ට කට අරින්න උණු අලු ඇතුට යනවා. පාප කර්මයේ ගෙවෙනකල් අනේ මේකෙන් ගැලවෙන්නේ කවද්ද? අපගේ මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අපිට රැගෙන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට වැඳ වැඳා කෙලේ ගුණ සීකර කර සත්පුරුෂයන්ට වැඳ වැඳා අන් අයට ගරහන්නේ නැතුව අහිංසකව මේ ධර්මය පුරුදු කරගෙන මේකෙන් ගැලවෙන්න පින්වත්නි. මේ නිරයෙන් ගැලවෙන්න. ඊට පස්සේ උණු අලු නිරයට සමාන්තරව තියෙනවා සියක් යොදුන් උස අඟල් 16 පමණ කටු තියෙන කටු හිඹුල් වනය. ඒ කටු හිඹුල් වනයේ ගස්වල නිරිසත්තු යමපල්ලු විසින් නැගපියව කියලා නංවනවා. බැහැපියව කියලා නංවනවා. උඩට නගින උට කටු පල්ලයට හැරෙනවා. උඩ ඉඳලා බහින උට කටු උඩු පැත්තට හැරෙනවා. මේක මහා භයානක කටු හිඹුල් වනයක්. ඊට පස්සේ මේකෙත් අවුරුදු දහස් ගාණක් දුක් විඳිනවා. ඉවරයක් නැහැ. ඉවරයක් නැහැ. ඊට පස්සේ දැන් මේ විදිහට කටු හිඹුල් වනේ ගොඩාක් දුක් විඳලා අවුරුදු දහස් ගාණක්. ඊට පස්සේ පින්වත් මහණෙනි අසිපත් නිරේට වැටෙනවා. මොකද්ද මේ අසිපත් නිරේ කියන්නේ? ඒක වනාන්තරයක් වගේ. නිරිසතා ඒකට දුවනවා. දුවනකොට සුළඟේ සෙලවි කොළ වැටෙනවා. ඒ කොළේ දෙපැත්තම කැපෙනවා කඩු වගේ. ඒ වැටෙන කොළ වලින් ඔහුගේ අතුත් කපා දානවා, පාදත් කපා දානවා, අත්පාත් කපනවා, කනත් කපනවා, නාසයත් කපනවා, කන්නාසා කැපෙනවා. එතකොට ඒ හේතුවෙන් ගොඩාක් දුක් විඳිනවා. විලාපතිය තියා දුක් විඳිනවා. පින්වත් මහණෙනි. ඒ අසිපත් නිරේට සමාන්තරව දරුණු අති විශාල වේතරණී කියන ලුණුදිය ගඟක් ගලනවා. ගොජ ගාලා පහිනවා. ලුණුදිය. දැන් ඇඟ අතපය කැපිලා තියෙන්නේ. දුවගෙන ගිහිල්ලා නිරිසතා ඒ නිරේට වැටෙනවා. එතකොට ඒ උණු ලුණුදිය තියෙන වේතරණී ගංගාවේ ගහගෙන යනවා. උඩු අතටක් ගහගෙන යනවා, යටි අතටක් ගහගෙන යනවා. දරුණු දුක්, කටුක වූ දුක් විඳිනවා. විලාප තියෙනවා නිරිසතා. පින්වත් මහණෙනි ඊට පස්සේ යමපල්ලෝ බිලි කොකු දාලා ඒකේ එකට අමුණලා ඒ නිරිසතා වේතරණී නදියෙන් ගොඩට ගන්නවා. අරගෙන අහනවා තොට මොනවද ඕනන්නේ කියලා. බඩගිනි කියනවා. ඇරපිය කට කියලා කට අරිනකොට උඩු පැත්තටයි යට පැත්තටයි කොකු දෙකක් දාලා කට ඇදලා ගිනි ගත්ත යකඩ ගුලියක් දානවා කටට. ඔබනවා ඒකල උල් වලින් ගහනවා කටට. උගුරෙන් ගිහිල්ලා උගුරත් පිච්චිලා බඩත් පිච්චිලා අදෝ මාර්ගයේ පිච්චිලා යනවා. මේ හේතුවෙන් ගිනිගෙන දැවි ඔහු මරණයටපත් වෙන්නේ. පින්වත් මහණෙනි ඊට පස්සේ යමපල්ලෝ මෙහෙම අහනවා තොට මොනවද ඕන කියලා. එතකොට මට පිපාසයි කියලා කියනවා. ඊට පස්සේ කට ඇරලා මේ කොකු දෙකකින් කට මේ පළල් කළා ලෝදිය වක් කරනවා කටට බීපිය දැන් කියලා. තොල් පිච්චිලා දිව පිච්චිලා උගුර පිච්චිලා බඩ පිච්චිලා අදෝ මාර්ගයෙන් යනවා ගින්දර පිට වෙනවා. මේ වාගේ ඒ පාප කර්ම ඉවර වෙනකල් ඔහු මැරෙන්නේ නැහැ. දුක්ගිනි ඉවර වෙන්නේ නැහැ. පින්වත් මහණෙනි යමපල්ලෝ ආයෙත් ඔහු අරන් අර මහා නිරේට දානවා. අර යකඩ බිත්ති වලින් වට වෙලා තිබ්බ ගිනි දැල් විහිදෙන අර දොරවල් ඇරෙන වැහෙන ඒකට දානවා ආපහුසරෙන් ආයෙ වරින්කෝ දැන් මුලක ඉඳලා අවුරුදු දහස් ගාණක් 100,000 ගාණක් මේ අපිට වෙච්ච දේ මේ කියන්නේ. මේ සසරේ අපි වෙද්දිම හරියක් හිටිය අපායේ. මේ බණහන අය අතරත් සමහරට කලින් ජීවිතවල කොච්චර අපාය හිටපු අය හිටියද ඉන්නවද? ආයෙත් වැටෙන්න එපා ඔය නිරේට. ආයෙත් වැටෙන්න එපා. මිහිඳු මහරහතන් වහන්සේ ධර්මයේ මේ මනුස්ස ලෝකෙට මේ ලක්දිරණට අරන් ආවේ අපිව නිරයෙන් ගොඩ ගන්නයි. මිහිඳු මහරහතන් වහන්සේ අපිට ගොඩ ගන්නයි ධර්මය අරගෙන ආවේ. ආයේ මේ ගින්දරට දාන්න නෙවෙයි.
මිහිඳු මහරහතන් වහන්සේ නැමැති සීතල දහන් නදියේ කිඳා බැහැලා මේ අපා දුක් ගින්දර නිවා ගන්න පින්වත්නි. මේ දහන් සිසිලෙන් සැනසෙන්න. ඉතින් මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මේක සිද්ධ වෙච්ච දෙයක්. යම රජුරෝ දවසක් කල්පනා කරනවා අනේ බවත්නි මේ ලෝකයේ යමෙක් පාපී අකුසල කර්මයන් කරනවා නම් ඔවුන් මෙබඳු ආකාරව විවිධාකාර දඬුවම් විඳිනවා නේවා. අවෝ ඒකාන්තයෙන් මාත් මනුස්සාත්ම භාවයක් ලබනවා නම් ඒ කාලෙට තථාගත වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනවා නම් එතකොට මං මේ භාග්‍යතුන් වහන්සේ ඇසුරු කරනවා නම් අනේ මටත් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මටත් බුදු කෙනෙක් දහම් දේශනවා නම් මට ඒ ධර්මය අවබෝධ කරගන්න නැත්නම් කොයිතරම් දෙයක්ද කියලා. පින්වත් මහණෙනි අර මේ යම ලෝකේ ඉන්න යම රජුරවන්ටත් හිතුණා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මන් නාඤ්‍යත්‍ර සමනාවා බ්‍රාහ්මනාවා වෙන ශ්‍රමණයෙක්ගෙන් බ්‍රාහ්මණයෙක්ගෙන් දෙවියෙක්ගෙන් බබෙක්ගෙන් අහලා නෙවෙයි පින්වත් මහණෙනි නිරේ විස්තර ඔබට දේශනා කළේ. සාමන් දිට්ටං සාමං ඥාතං මමමයි දැක්කේ මමමයි අවබෝධ කළේ මමමයි මේ විස්තර දැනගත්තේ. ඒ නිසා පින්වත් මහණෙනි මේ නිරේ දේශනාව සිහි කරන්න කිව්වා. පින්වත් භාග්‍යතුන් වහන්සේ ගාථාවක් වදාලා දේවදූතයන් විසින් සිහිය උපදවාලීමට චෝදනා කරද්දී යම් මිනිසුන් ප්‍රමාදයට පත් වෙලා ඉන්නවා අන්තිමේදී ඒ නරයන් හීන වූ නිරේ ඉපදිලා දීර්ඝ කාලයක් මුළුල්ලේ ශෝක කරනවා. අද වුණත් මේ අවසාන යුගයේ බුද්ධ ශාසනයේ අවසාන කාලේ බුදුබණ පද ඇහෙන්නේ. මේ මොහොතේ ප්‍රමාද වෙන්න එපා. හිතවල රාගේ, ద్వේෂේ, මොහේ වගේ කෙලෙස් තියෙනවා තමයි. ඒවා සසරේ දේවල් නේ. අපි සසරේ ඕවනේ පුරුදු කළේ. ඕකනේ අපේ ජීවිතයේ තියෙන අන්ධකාරය. දැන් පහනක් දැල්වා ගන්න. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සෙනෙහවන්ත වෙන්න. ධර්මයට සෙනෙහවන්ත වෙන්න. ආර්ය සංඝයාට සෙනෙහවන්ත වෙන්න. මේ ධර්මයේ නිතර නිතර අහන්න. ගොඩාක් පින් කරන්න. කුසල් කරන්න. වැරදි අඩුපාඩු හදාගන්න. මේ නිරේට නම් යන්න එපා. මේ මිහිඳු මහරහතන් වහන්සේ අපිට දායාද කරපු ධර්මයක් තියෙනවා. බුදු කෙනෙක්ගේ ධර්මයක් අපිට තියෙනවා. ඒ ධර්මය අපි අවබෝධ කරගන්න ධර්මයෙන් පීඨ ලබා ගන්න මහන්සි වෙන්න. නිරේ ගිහිල්ලා ශෝක කරන්න එපා. දේවදූතයන් විසින් සිහිය උපදවාලීමට චෝදනා කරද්දී මෙලෝ යම් සාන්ත වූ සත්පුරුෂයන් සිටිද්ද ඔවුන් කිසි කලකත් ආර්ය වූ සද්ධර්මයේ ප්‍රමාදයට පත් වෙන්නේ නැහැ. දේවදූතයෝ සිහි කරද්දී ප්‍රමාද වෙන්න එපා කියනවා. කවුද දේවදූතයෝ? ඉපදුන පුංචි ළමයි. වයසට ගිය අය, ලෙඩ වෙච්ච අය, අපරාධ වලට අහු වෙලා හිරේ විලංගුවේ වැටෙන අය, මරණයටපත් වෙච්ච අය. මේ සමාජයේ ඕවා දිහා බලන්න. බල්ලා මමත් ලෙඩ වෙනවා, මමත් වයසට යනවා, මමත් මරණයටපත් වෙනවා කියලා කල්පනා කරන්න. මේ වැරදි අහු වුණාට පස්සේ මිනිසුන්ට දඬුවම් දෙනකොට හිතන්න තමන් කරපු වැරදි අහු වුණොත් මොනවා වෙයිද කියලා. තමන් කරපු වැරදි අහු වුණොත් මොනවා වෙයිද? මනුස්ස ලෝකේ එච්චර නින්දාවට, අපහාසයට, ලැජ්ජාවට, දඬුවමට භාජනය වෙන්න වෙයි නම් තමන් කරපු ඒවත් එක්ක නිරේ ගියොත් මොකද්ද පිහිට? මොකද්ද අවස්ථාව ගැලවෙන්න? කාට කියන්නද? කාටවත් වහන්න බෑ. යම රජුරු එකින් එක පෙන්නලා දෙනවා ඔබ මෙහෙම කළා මෙහෙම කළා කියලා. ඊට පස්සේ පින්වත්නි ඉපදෙන මැරෙන සසර හටගන්නා හේතුව වන උපාදානයේ පිළිබඳව බය ඇති කරගෙන යමෙක් ජරා මරණ ගෙවා දැමීමෙන් ලබන නිවන පිණිස උපාදාන රහිතව නිදහස් වෙද්ද ඒ රහතන් වහන්සේලා තමයි නිර්භය ස්වභාවයට පත් වෙලා ඉන්නේ. සැපසේ වාසය කරන්නේ. මෙලෝදීම නිවි සැනසී වසන්නේ. සියලු බය වෛර ඉක්මවා ගියේ රහත් වූ හැම දුකක්ම ඉක්මවා ගියා කියලා කියනවා. එතකොට රහතන් වහන්සේලාට නම් කිසිම බයක් නැහැ කියනවා.
අභයපත්තෝ, කේමපත්තෝ. උන්වහන්සේලාට බය නැහැ. නිදහස් තැනක අමා නිවනේ වාසය කරන්නේ. සෝතාපන්න වෙච්ච කෙනාට අස්වැසිල්ලක් තියෙනවා සතර අපායට වැටෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නම ඕන. සුගතිය ස්ථිර නැහැ. දැන්ම විමුක්තියක් සොයාගෙන ගියොත් දෙව්ලොව උපන් කෙනාට දෙව්ලොවදිත් රැකවරණයක් හොයාගන්න පුළුවන්. දැන් විමුක්තිය හෙව්වොත්, දැන් විමුක්තියක් හෙව්වොත්, දැන් අකුසල් බැහැර කළොත්. ඒ නිසා ධර්මයට ඔබගේ හිතේ තියෙන කැමැත්ත බලවත් කරගන්න, අඩුපාඩු හදාගන්න, අඩුපාඩු පිටෙන් මැරෙන්න එපා. සත්පුරුෂ ඇසුර පතන්න, නිවන ගැන කැමැත්ත ඇති කරගන්න. සතර අපායට නම් වැටෙන්න එපා. ඉතින් මේ තමයි දේවදූත සූත්‍රය. ඉතින් බුදුරජාණන් වහන්සේ එදා සවැත් නුවරදී සංඝයාට වදාළ මේ දේශනාව අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ හා පුරා කියලා නගරවැසියන්ට දේශනා කළා. ඒ නගරවැසියන් එදා ඇත්තලේ පිරීලා හිටියා. ඒ නගරවැසියන් අතරින් 1000ක් මාර්ගඵල ලැබුවා මේ දේවදූත සූත්‍රය අහලා. ඒතර අදත් අපි දේවදූත සූත්‍රය අහනවා. මේ සූත්‍රයමයි උන්වහන්සේ වදාළේ. අදත් අහනවා. අද මාර්ගඵලලාභෙන් බිහි වෙන්නේ. ධර්මයේ වැරද්ද නෙවෙයි. තමා සුදුස්සෙක් වෙන්න ඕන. එදා මෝදඩේ මෙහි ගියත් යකුන් යක්ෂණියන් වැඳ පුදාගෙන හිටියත් ඔවුන් තුළ නිවන පිණිස රැස් කරගත් සංසාරයේ පුණ්‍ය සංස්කාරය තිබුණා. කුසල් සංස්කාර තිබුණා. එක බණෙන් තිසරණයට එනවා. එක බණෙන් සෝතාපන්න වෙනවා. ඇයි? සුදුසු වෙලා. සුදුසු නිසා. සුදුසෙක් වෙලා පින්වන්තයෝ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනකොට බුද්ධ කාලේ හිටියේ මහා පින්වන්තයෝ වගේමයි. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩිනකොට ලංකාවේ හිටියේ පින්වන්ත අය. රජකම් අත්හැරලා, අන්තපුරේ බිසෝකම් අත්හැරලා මේ ශාසනයට ආවේ. ධර්මයේ ඇහුවේ. කොහේවත් කමන්නේ, ඇත්තලේවත් කමන්නේ. පඳුරක ඉඳලවත් කමන්නේ. ධර්මයේ අහන්න ආසාව. ශ්‍රමණයන් වහන්සේලා සොයාගෙන එනවා. කියන බණපද කන් යොමු කරගෙන අහනවා. අපේ ලංකාවේ අපේ මුතුන් මිත්තෝ දුකෙන් නිදහස් වෙච්ච හැටි මේ කියන්නේ. ඉතින් බුදු කෙනෙක් ලක්දෙරණට පහළ වුණා වගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මිහිරිසේ දහම් දේශනා කළා. අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මාර්ගඵලලාභෙන් බිහි කළා. ඇත්තටම ඇත්තලේ මහා හස්ති රාජයෙන් බිහි කළ ශාසනය තුල කොයි තරම්නම් දුක් ගිනි නිවුණද? සෝවාන් වුණා කියන්නේ 136ක් අපායේ ගිනි නිවෙනවා. නිරේ තිරිසන් ලෝකේ, പ്രേත ලෝකවල, අසුර ලෝකවල ගිනි නිවෙනවා. උපරිම ජීවිත 7යි මේ සසරේ යන්නේ. අමා නිවන ලබනවාමයි. ඒ නිසා මේ ලක්දෙරණේ දුක් ගිනි නිවා අමා නිවනට පමුණුවන්ට පහළ වුණ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා. ඉතින් පින්වත්නි, අදත් අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරන්නට යෙදුන දේවදූත සූත්‍ර දේශනාව තමයි අපි ශ්‍රවණය කළේ. ඉතින් අද දවසේ මේ ධර්ම දාණයට කොටස්කරුව වෙන්නේ පින්වත් සුනිල් මහත්මයා, පත්මා මහත්මිය, චතුර, වසුදා, අයුක, මයුර සහ රොෂෙල් යන පින්වතුන් පිරිස එකතු වෙලා ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ මේ ලක්දෙරණි මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරලා මේ සත්වයන්ගේ ලක්දෙරණේ පහළ වූ මිනිසුන්ගේ දුක්ගිනි නිවූ බව සත්‍යයයි. අමා මිහිරි ශ්‍රී සද්ධර්මයේ දේශනා කරූ බව සත්‍යයයි. ඒ මිහිරි ශ්‍රී සද්ධර්මයේ අදටත් පවතින බව සත්‍යයයි. මේ ලක්දෙරණ ධර්මද්වීපේ බව සත්‍යයයි. ඒ සත්‍යානුභවයෙන් මිසදුටු දුරු වෙලා මේ ලක්දෙරණේ ගෞතම බුදුසසුන හිරුසඳුසේ බබලත්වා. සත්පුරුෂයෝ ආරක්ෂා වේවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී ගෞතම බුදුසසුනත් සියලු දෙනාත් ආරක්ෂා කරත්වා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මිය පරලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී ඥාතින් පරලෝක සැපයටපත් වේවා. ඒ වගේම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ මේ ආශිර්වාද කල්යාණ මිත්‍ර ඇසුර ගැන අපිට දේශනා කරලා
අපිට කෙලෙහි ගුණ සම්පත්තිය අපිව පිහිටවන්ට මෙතරම් වෙහෙසවන අපගේ පරම පූජනීය ගුරු දෙවිඳුන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂම සම්පත්තියම ලබත්වා කියලා අපි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේව සිහි කරනවා. ගුරු දෙවිඳුන් ඇතුළු සකුල සංගරුවනත් ඒ වගේම අනගාരികා මෑණිවරුනුත් පැවිදි අපේක්ෂක දූපතුනුත් සියලු දෙනාට මේ පින්බලෙන් ධර්මාවබෝධයම සැලසේවා. ඒ වගේම කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින ලක්වැසි ලෝවැසි සියලු දෙනා ධර්මයේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී වේවා. ඒ වගේම දායකත්වයේ දරූ පින්වතුන් සියලු දෙනාට පින්වත් සුනිල් මහත්මයා, පත්මා, චතුර, වසුදා, ආයුක, මයුර, රොසෙල් යන පින්වතුන්ට ඒ වගේම උදව් උපකාර කළ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයත් සතර අපායට නොවැටෙන මේ උතුම් ශ්‍රී සද්ධර්මාවබෝධය ලැබීම පිණිසම ඒකාන්තේ මේ කරපු පින්බලෙන් සතර අපායකට නොවැටි සසර දුකෙන් නිදහස් වේවා කියලා පින් පමුණවනවා. ඒ වගේම මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ටත් ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. ධර්ම දාන පවත්වන දායකත්ව සපයන සියලු දෙනාට පින් සිදු වේවා. අපි කාටත් සතර අපායට නොවැටි සුගති රැකවරණයත් ධර්මාවබෝධී පිණිසත් ඒකාන්තයෙන්ම මේ පින් හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.